නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උතුම් ධර්මාභිසමය පිණිස අද දවසේ ධර්ම දානමේ පින්කම ප්‍රඥා නාලිකාව තුළින් ප්‍රචාරය කිරීම උදෙසා බී.එෆ්. පෙරේරා මහතා විසින් සදැහැති දායකත්වය සිද්ධ කරනු ලබනවා. ධර්ම අවබෝධයට අපි හැමදෙනාම පත්වීම තමයි ධර්මයේ ශ්‍රවණය කරන ධර්මයේ සාකච්ඡා කරන හැම දිනාගෙම බලාපොරොත්තු බවට පත් වෙන්නේ. ධර්ම අවබෝධය කියලා අපි කිව්වට පස්සේ අපිට බලන්න වෙනවා මොකද්ද මේ ධර්ම අවබෝධය? ධර්මය කියලා කියන්නේ ලෝකයත් ජීවිතයත් පිළිබඳව අවබෝධයමයි. ධර්මය කියලා කියන්නේ තමන් ජීවත් වෙන ස්වභාවය පිළිබඳ අවබෝධ කර ගැනීම. කොටින්ම කිව්වොත් ජීවිතය පිළිබඳ අවබෝධයට කියනවා ධර්ම අවබෝධය කියලා. අපි ධර්ම අවබෝධයට නමක් කිව්වොත් අපිට කියන්න පුළුවන් චතුරාර්ය සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධයට නමක් කිව්වොත් අපිට කියන්න පුළුවන් පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධය. පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධය කිව්වොත් අපිට කියන්න පුළුවන් ජීවිතය පිළිබඳ අවබෝධය. මොකද පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ අපි ජීවත් වෙන ස්වභාවයේ අත්දැකීම් ටික. ජීවත් වෙන ස්වභාවයේ අත්දැකීම් ටිකට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. එහෙමනම් ඒ ජීවිත අත්දැකීම අවබෝධයටපත් වීමට කියනවා පංච උපාදානස්කන්ධ අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධය. ධර්ම අවබෝධය. පංච උපාදානස්කන්ධය කියන්නේ ජීවිතයට කියලා කියන්න හේතුව තමයි අපි සෑම හඳුනා ගැනීමක්ම ජීවිතය තුළ සිද්ධ කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඇසුරු කරගෙන. රූපයෙන් තොර වූ, වේදනාවෙන් තොර වූ, සංඥාවෙන් තොර වූ, සංකාරයෙන් තොර වූ, විඥාණයෙන් තොර වූ කිසිම විදිහකට කොයිම ආකාරයකවත් අත්දැකීමක් ජීවිතය ලබන්න බෑ. අපි පේනවා කිව්වත්, ඇහෙනවා කිව්වත්, දැනෙනවා කිව්වත්, දැනගන්නවා කිව්වත් මේ ලබන සෑම අත්දැකීමක්ම රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීමක් බවට පත් වෙනවා. විඥානයේ අත්දැකීම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සිතට අරමුණු වෙන ස්වභාවය. සිතින් දැනගන්න ස්වභාවය. පේනවා කියලා දැනගන්නේ සිතින්මයි. ඇහෙනවා කියලා දැනගන්නේ සිතින්මයි. දැනෙනවා කියලා දැනගන්නේ සිතින්මයි. එහෙනම් සෑම ආකාරයකම දැනගැනීමක්, හඳුනා ගැනීමක්, වින්දනයක් සිද්ධ වෙනවා නම් ඒ සෑම ආකාරයකම දැනගැනීම, හඳුනා ගැනීම, වින්දනයම් සිතෙන් තමයි සිද්ධ කරන්නේ. සිත මූලික කරගෙන. කෙනෙකුට කියන්න පුළුවන් ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් කියලා. ඒ ඇහැ පිළිබඳවත්, කන පිළිබඳවත්, නාසය පිළිබඳවත්, දිව පිළිබඳවත්, කය පිළිබඳවත් දැනීම් හඳුනා ගැනීම සියල්ලම අපි සිද්ධ කරන්නේ විඥානය හරහා, සිත හරහා. කොටින්ම කිව්වොත්
පේනවා කියන සිතෙන් තොරව ඇහි අත්දැකීම හෝ රූපය අත්දැකීම ලබන්න බෑ. ඇහැ පිළිබඳව හෝ රූපය අත්දැකීමක් නැහැ පේන්නේ නැත්තම්. ඇහෙන් නැත්තම් කන පිළිබඳව හෝ ශබ්ද පිළිබඳ අත්දැකීමක් නැහැ. දැනෙන්නේ නැත්තම් නාසය පිළිබඳ, ගන්ධ පිළිබඳ, දිව පිළිබඳ, රසය පිළිබඳ, කය පිළිබඳ, පොට්ටබ්බේ පිළිබඳ අත්දැකීමක් නැහැ. එහෙනම් අපිට පැහැදිලි වෙනවා විඥාණයෙන් තොරව අපිට ලබන්න පුළුවන් කමක් නැහැ ලෝකෙ කිසිම අත්දැකීමක්. ලබන සෑම අත්දැකීමක්ම විඥානේ මූලික කරගෙන ලබන්නේ. චක්කු විඥාණයෙන් තොර ඇහැ රූපේ අත්දැකීමක් නැහැ. සෝත විඥාණයෙන් තොර කන සද්දේ අත්දැකීමක් නැහැ. ගාන විඥාණයෙන් තොර නාසය ගන්ධයේ අත්දැකීමක් නැහැ. දිව්‍යා විඥාණයෙන් තොර දිව රසයේ අත්දැකීමක් නැහැ. කාය විඥාණයෙන් තොර කය පොට්ටබ්බේ අත්දැකීමක් නැහැ. ලබන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් පෙනීම නැතිවිච්ච තැන, ඇහිීම නැතිවිච්ච තැන, දැනීම නැතිවිච්ච තැන, දැන ගැනීම නැතිවිච්ච තැන ලෝකයේ අත්දැකීම සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙනවා. එතකොට අපිට පැහැදිලි මුළු ලෝකයේ සමස්ත අත්දැකීමම සිත මූලික කරගෙන විඥානය මූලික කරගෙන ලබන බව. තමන්ව සම්මතයේ පිහිටලා බැලුවොත් අපි හිතනවා මේ තියෙන ඇහැ, මේ කන, මේ නාසය, මේ දිව, මේ කය. මේ ඉන්න කෙනා ලෝකේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් පරිහරණය කරනවා. මේක තමයි අපිට සාමාන්‍ය විවහාරයේ තියෙන සාමාන්‍ය දැක්ම. නමුත් ඔබ කල්පනා කරලා බලන්න පේනවා කියන සිද්ධිය නැති වුණොත් ඔබට මේ ඇහැ ගැන හෝ රූපය ගැන කතා කරන්න පුළුවන්කම නැති වෙනවා. ඇහි අත්දැකීම නැහැ. දැන් අපි අන්ධයෙක් උපමා කරලා ගත්තොත් අපි කියනවා අන්ධයාට ඇහැ තියෙනවා. ඇහැ අන්ධ නිසා අන්ධයා ඉස්සරහා තියෙන රූප පේන්නේ නැහැ කියලා. ඒ අපේ මානසික මට්ටම. නමුත් අන්ධයාගේ මානසික මට්ටමින් ගත්තොත් අන්ධයාට කිසිම කලක පෙනිලා නැත්තම් අන්ධයාට කවදාකවත් ඇහැ කියන්නේ මොකක්ද කියලා කිසිම ආකාරයකින් අත්දැකීමක් ලබන්න බෑ. අන්ධයාට කිසිම විදිහක ඇහි අත්දැකීම ලැබිලත් නෑ, ලබන්නත් බෑ. රූපේ අත්දැකීම ලැබිලත් නෑ, ලබන්නත් බෑ. ඒතර අපිට පැහැදිලි අපි කිව්වට අන්ධයා ඉස්සරහා රූප තියෙනවා, අන්ධයාගේ ඇහැ අන්ධ හින්දා පේන්නේ නැහැ කියලා. අන්ධයාගේ ලෝකේ චක්කු විඥානය හටගන්නේවත්, ඇහැ හටගන්නේවත්, රූපේ හටගන්නේවත් නැහැ. අන්ධයාගේ ලෝකේ කොයිම ආකාරයකින්වත් රූපේ සකස් වීම නැහැ, ඇහි සකස් වීම නැහැ. එතකොට අපිට පැහැදිලි පෙනීම නැති කල්ලි ඇහැ රූපේ ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි අපි බීරෙක් අරගෙන බැලුවොත්. අපි බීරට කන් දෙක තියෙනවා, බීරි වෙලා නිසා එළියේ තියෙන සද්ද ඇහෙන්නේ නැහැ කියලා අපි කියනවා අපේ පැත්තේ ඉඳලා. නමුත් බීරගේ ලෝකේ කවදාකවත් ඇහිම සිද්ධ වෙලා නැති නිසා කනේ අත්දැකීම, සද්ද අත්දැකීම නැහැ. කන සද්දේ පිළිබඳ කතා කරන්නම බෑ, අත්දැකීමක් ඇත්තෙම නැහැ. එහෙනම් අපිට එතනින් පැහැදිලි වෙනවා පෙනීමෙන් තොර වූ ඇහැ රූපේ ඉපැද්මක් නැහැ. ඇහිමෙන් තොර වූ කන සද්දේ ඉපැද්මක් නැහැ. දැනීමෙන් තොර වූ නාසයේ ගන්ධයේ, දිව රසයේ, කය පහස ඉපැද්මක් ගැන කතා කරන්න බෑ. මොකද බුද්ධ දේශනාව තුළ කොයිම විදිහකටවත් කොයිම ආකාරයකවත් පවතින රූපයක් හෝ පවතින ඇහැක් ගැන විස්තර කරන්නේ නැහැ. ඇහැ උපදින ධර්මයක්, රූපේ උපදින ධර්මයක්. කන උපදින ධර්මයක්, සද්දේ උපදින ධර්මයක්, සමුදය ධර්මයක් විදිහටයි පෙන්වන්නේ. තියෙන ධර්මයක් නෙවෙයි, හට ගන්න ධර්මයක්. නිකන් හටගන්නේ නැහැ. විඥානේ මූලික කරගෙනයි හටගන්නේ. චක්කු විඥානේ ඇති කල්හිම ඇහැ රූප.
සෝත විඥානය ඇති කල්ලිම කන සද්ද. ගාන විඥානය ඇති කල්ලිම නාසය ගන්ධ. දිව්‍යා විඥානය ඇති කල්ලිම දිව රසය. කාය විඥානය ඇති කල්ලිම කය පහස. මේ විදිහට තමයි අපිට කතා කරන්න වෙන්නේ. නිත්‍ය වූ ස්ථිර වූ ධර්ම විදිහට අපිට කවදාකවත් ඇහැ කන නාසය දිව ශරීරයත් රූප සද්ද ගන්ධ රස ස්පර්ශත් අරගෙන කතා කරන්නට පුළුවන්කමක් යෙදෙන්නේ නැහැ. එහෙමනම් අපි තේරුම් ගන්නට වෙනවා පුජ්‍යලයක් ඉඳගෙන ලෝකයේ අත්දැකීම් ලබනවා කියන දේ කොයිතරම් දුරට ධර්මයට ගැලපෙනවද නැද්ද කියන කාරණාව. අපි ගන්නේ පෙනීම පුජ්‍යලයක්ගේ, ඇහිම පුජ්‍යලයක්ගේ, දැනීම පුජ්‍යලයක්ගේ. කවුද පුජ්‍යලයා? මම. පේන්නේ මට, ඇහෙන්නේ මට, දැනෙන්නේ මට, දැනගන්නේ මම. මේ විදිහට තමයි අපි අරගෙන තියෙන්නේ. නමුත් අපි කල්පනා කරලා බැලුවොත් පේනවා කියලා දැනගන්නේ සිතින්මයි. ඒ සිතට අපි පනවලා තියෙනවා මට පේනවා කියලා එච්චර වෙනස. ඇහෙනවා කියලා දැනගන්නේ සිතින්මයි. අපි පනවගෙන තියෙනවා ඇහෙන්නේ මට කියලා. දැනෙනවා කියන සිතට පනවගෙන තියෙනවා දැනෙන්නේ මට කියලා. දැනගන්නවා කියන සිතට පනවගෙන තියෙනවා දැනගන්නේ මම කියලා. අපි මට පේන, මට ඇහෙන, මට දැනෙන, මම දැනගන්න කියන මානසික මට්ටම දරාගෙන ජීවත් වෙනවා. ඕක තමයි සිද්ධ කරන්නේ. අන්තිමට බැලුවොත් දරා ගැනීමක් තියෙන්නේ. මෙහෙම හිතන්නකෝ. පේන මම දැකලා තියෙනවද කියලා ඇහුවොත්, ඇහෙන මම දැකලා තියෙනවද කියලා ඇහුවොත්, දැනෙන මාව දැකලා තියෙනවද කියලා ඇහුවොත්, දැනගන්න මාව දැකලා තියෙනවද කියලා ඇහුවොත්, ඔව් මේ ඉන්නේ මාව කියලා ඔබ පෙන්නයි. මේ විදිහට තමයි පෙන්නන්නේ. මේ ඉන්නේ මාව. එහෙමනේ පෙන්නන්නේ. නමුත් මේ ඉන්නේ මාව කියලා දැනගත්තේ සිතින්. ඒ මාව කියලා පෙන්වුවේ සිතින්. ඒ සිත කවදාකවත් දකින්න බෑ. සිතින් මාව පනවලා තියෙන්නේ. සිතින් ලෝකේ පනවලා තියෙන්නේ. එතකොට අපි තේරුම් ගන්න වෙනවා සිත කියන්නේ විඥාණයට. විඥාණයෙන් ඔබවත් පනවලා තියෙනවා, විඥාණයෙන් ලෝකෙත් පනවලා තියෙනවා. ඒ විඥාණයෙන් නැති කලක ඔබව හෝ ලෝකේ පනවන්න බෑ. අපි උදාහරණයකට ගමුකෝ මැරිච්ච මිනිස්සෙක්. දැන් මැරිච්ච මිනිස්සයා තුල අපිට කවදාකවත් විඥානේ පහළ වීමක් කතා කරන්න බෑනේ. සිතේ පහළ වීමක් කතා කරන්න බෑ. ඒතර සිතේ පහළ වීම නැති තැන කවදාකවත් ඇහි ඉපදීම, රූපේ ඉපදීම නැහැ. අපි කියයි ඇහැ කන නාසය දිව ශරීරයේ තියෙන ඔය මිනිස්සයා මැරිලා. නමුත් ඒ මිනිස්සයාගේ පැත්තෙන් ගත්තොත් කවදාකවත් ඇහි ඉපදීම, රූපේ ඉපදීම නැහැ. කනේ ඉපදීම, සද්දේ ඉපදීම නැහැ. නාසයේ ගන්ධේ, දිවේ රසයේ, කහේ පහසේ ඉපදීමක් ගැන කතා කරන්න බෑ. ඔන්න එහෙමනම් අපි තේරුම් ගත යුතුයි කිසිම කලක විඥාණයෙන් තොර ජීවිත පැවැත්මක්, ජීවිත අත්දැකීමක් කතා කළ නොහැකි බව. දැන් අපි මේක පනවනවා තමන් කියලා. මේ මගේ කෙස්, මේ මගේ ලොම්, මේ මගේ නිව, මේ මගේ දත්, මේ මගේ කය, මේ ඉන්නේ මාව කියලා පනව ගන්නවා. නමුත් මේක විඥානික සිතේ පනවා ගැනීමක්. ඒ පනවාගත්ත දෙයක් මිසක මාව හොයන්න බෑ කිසිම තැනකින්. මාව කිසිම තැනකින් හොයන්න බෑ. මේ දැන් සිත පහළ වීම නතර වුණොත් ඔබට ඔබේ අත්දැකීමයි ලෝකයේ අත්දැකීමයි කියන දෙකම අතුරුදහන් වෙනවා. අපි මෙහෙම හිතමු. නිකමට හිතන්න සිත තුල තමයි ඔබට ඔබවත් ලෝකයක් කියන දෙපැත්තම මුණ ගැහිලා තියෙන්නේ. ඔබව පනවලා තියෙන්නේ ලෝකේ පනවලා තියෙන්නේ සිත තුලමයි.
ඔබට ඔබගේ පනවා ගැනීම සහ ලෝකයේ පනවා ගැනීම කියන පනවා ගැනීම දෙකම සිතින් සිද්ධ කරලා තියෙනවා. දැන් ඔබ හිතන්නේ ලෝකයේ ඇතුලේ මම ජීවත් වෙනවා කියලානේ. නමුත් ඇත්තම කතාව ලෝකයේ ඇතුලේ මම ජීවත් වෙනවා කියන කතාව හදන්නේ සිතින්. හිත තමයි ඇත්තටම බැලුවොත් ලෝකේ. ඒ හිත කියන ලෝකයේ ඇතුලේ ඔබයි ඔබ ලෝකයේ කියන අර්ථකථනය කරගත දෙකම තියෙනවා. ඔබ ලෝකයේ විදිහට මොනවාද අර්ථකථනය කරගෙන තියෙන්නේ? ඉර හඳ තාරකා ගස් ගල් ඇල දොළ ගංගා මහා සාගර කඳු පර්වත අම්මා තාත්තා දුව පුතා සත්තු යාන වාහන ගංගා ඇල දොළ මහා සමුද්‍ර මේ විදිහට පනවලා තියෙනවා. ඔබ බලන්නකෝ. මේ සියලු අත්දැකීම සිතේ අත්දැකීමක් විදිහට ලැබලා තියෙන වෙන ක්‍රමයක් නැහැ ලබන්න. එහෙනම් අපි හිතුවට ලෝකෙ තුල මං ඉන්නවා මගේ තුල හිත තියෙනවා කියලා අනිත් පැත්තෙන් බලුවම ඇත්තම කතාව සිත තුල ලෝකෙ තියෙනවා සිත තුල මම ඉන්නවා ඒ සිතෙන්ම ලෝකෙ සහ මං අතර කතාව හදනවා. අපි ඒකේ අනිත් පැත්තට අහු වෙලා තියෙන්නේ. මං ලෝකෙ ඉන්නවා කියපු ලෝකෙ තියෙනවා මං ඉන්නවා කියපු තැනට අහු වෙලා මං ලෝකෙ ගැන දැනගන්නවා මගේ හිතින් කියන තැන ඉන්නවා මිසක් ඔබට නෑ ලෝකෙ පැනෙව්වෙත් හිතින් මම පැනෙව්වෙත් හිතින් මං ලෝකෙ දැනගන්නවා කියලා පැනෙව්වෙත් සිතින් කියන අත්දැකීමෙන් ඔබට නෑ ජීවිතේ. එහෙනම් ඔන්න කල්පනා කරන්න. සිතින් පනවපු ලෝකෙ සිතින් පනවපු තමන් එක්ක කරන සිතෙහි ගනුදෙනුවක් පවතිනවා. ඒක ධර්මානුකූලව විවර කළොත් අපි කියනවා ඒ සිතට විඥානයක්. මම සහ ලෝකය කියන අත්දැකීමට අපි කියනවා නාම රූපයක් කියලා. අපි කොහෙන් ලැබුවත් ලබන්නේ විඥානයේ නාම රූප අත්දැකීමක්. ඒ විඥානයේ නාම රූප අත්දැකීම තමයි ලෝකයයි මමයි විදියට පනවගෙන තියෙන්නේ. ලෝකයයි මමයි විදියට දරාගෙන තියෙන්නේ. ඒ ලෝකයයි මමයි විදියට දරාගත්ත ඒ ලෝකයයි මමයි විදියට පනවපු විඥානයේ නාම රූප අත්දැකීම අපි ඇත්ත කරගෙන මම ඇත්තටම මේ ලෝකේ ජීවත් වෙලා කාලා බීලා ඇඳලා පැළඳලා විනෝද වෙලා ඉඳලා යම් දවසක ලෝකෙ මෙහෙම තියෙන්නේ නැද්දි මම මැරිලා යනවා කියන තැනට ඔබ අහු වෙලා ඒ ඔබේ සිතේ ග්‍රහණයට අහු වෙලා නැතු වෙලා ඒක ඇතුලේ කොටු වෙලා ඒක ඇතුලේ කොටු වෙලා මොකද්ද කරන්නේ? ඒ විඥානයේ අත්දැකීම තුල හිර වෙලා ඒකට අපි කියනවා ලෝක ග්‍රහණයට අහු වීම. එහෙම නැත්නම් විඥානයේ ග්‍රහණයට අහු වීම. විඥානයේ නාම රූප ග්‍රහණයට අහු වීම. ඔබ ගැන හිතලා බලන්නකෝ. දැන් අපි කියනවා මොකක් හරි එළිය දෙයක් පෙන්නලා මේ තියෙන්නේ එළිය. මේ තියෙන්නේ ඇතුළ කියනවා. නමුත් මේ තියෙන්නේ ඇතුළ අභ්‍යන්තරය කියලා අපිට පණවන්න බෑනේ. කියන්නේ අපි හිතනවා මේ ඇතුලේ තියෙන ඇහෙන් එළිය තියෙන දේ දකිනවා. එහෙම හිතන්නේ. ආධ්‍යාත්මිකව ඇහැ කන නාසය දිව ශරීරයෙන් බාහිර වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් අරමුණු කරනවා. නමුත් ඔබ ඇහුවත් මේ සිවුර මොකද්ද? බාහිර රූපයක් කියයි. එතකොට මේ මොකද්ද? මේකත් බාහිර රූපයක් නෙවෙයිද? මේ ලබන අත්දැකීමමයි මේ අත්දැකීම. ඒ නිසා බාහිර වූ රූපයෙන් තමයි ඔබව පනවලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඇහැ කන නාසය දිව ශරීර ආධ්‍යාත්මිකයි. ආධ්‍යාත්මිකයි කියන වචනේම තියෙන දකින්න බෑ කියන එක. කිසිම කලක භෞතිකයකට පෙන්වන්න බෑ. එහෙනම් භෞතික ඇහැ කියලා කියනවනේ. නෑ ආධ්‍යාත්මික කියලා කියන්නේ. ආධ්‍යාත්මික වූ ආයතන විදිහටයි අපිට පෙන්වන්නේ ඇහැ කන නාසය දිව ශරීරය. එහෙනම් ආධ්‍යාත්මය කියන තැන අපිට කිසිම විදියකට කිසිම කලකින් භෞතිකයකට පරිවර්තනය කරලා පෙන්වන්න බෑ. හැමෝම බුද්ධ වචනේ වැරදි වෙනවා.
පෙනීම ඇති කල්හිම ලබන අත්දැකීමක් විදිහට අපිට කියන්න පුළුවන් ඇහැ රූපී කියලා. පෙනීම කියන්නේ සිතේ අත්දැකීම. ඇහිම කියන්නේ සිතේ අත්දැකීම. දැනීම කියන්නේ සිතේ අත්දැකීම. දැන ගැනීම කියන්නේ සිතේ අත්දැකීම. සිත තුළට ග්‍රහණය වන දෙයක් විතරයි ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධ දිව රසය කය පහස කියලා කියන්නේ. දැන් ඒ සිතෙන් දෘෂ්ටිගත කරලා තියෙනවා මොකක් කියලාද? ඇහැ රූප තියෙන බවට, කන ශබ්ද තියෙන බවට, නාසය ගන්ධ තියෙන බවට, දිව රසය තියෙන බවට, කය පහස තියෙන බවට. හැබැයි බුද්ධ දේශනාව තුළ තියෙන බවට නෙවෙයි උපදින බවට. විඥාන පත්‍යා නාම රූපං. ඒ මස්මින් සති ඉදන් හෝති මස්ස උපාදා ඉදන් උපජ්ජති. මේ ඇති කල්හිම මේ වේ මේ උපදීමෙන් මේ උපදී. එනම් විඥානය ඇති කල්හිමයි අපිට නාම රූප අත්දැකීම ලබන්න පුළුවන්. පෙනීම ඇති කල්හිමයි කන ශබ්ද අත්දැකීම ලබන්න පුළුවන්. මේ වෙලාවේ පේනවා කියන සිත නැත්තම් ඇහැ රූපේ අත්දැකීම මේ වෙලාවේ ලබන්න බෑ. මේ වෙලාවේ ඇහෙනවා කියන සිත නැත්තම් ඔබට කන ශබ්ද අත්දැකීම මේ වෙලාවේ ලබන්න බෑ. මේ වෙලාවේ දැනෙනවා කියන සිත නැත්තම් ඔබට මේ වෙලාවේ නාසය ගන්ධය අත්දැකීම ලබන්න බෑ. මේ වෙලාවේ දැනගන්නවා කියන සිත නැත්තම් ඔබට මේ වෙලාවේ සිතේ හෝ මනසේ අත්දැකීම ලබන්න බෑ. එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕන සිත ඇති කල්හිමයි අපිට ලෝකයේ සියලු අත්දැකීම් ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒ සිතේ අත්දැකීම තමයි ලෝකයේ විදියට Taman විදියට හුවා දක්වගෙන තියෙන්නේ. ඒ සිතේ ග්‍රහණයටයි අහුවෙලා තියෙන්නේ. සිතේ ග්‍රහණයට අහුණා කියලා කියන්නේ ලෝක ග්‍රහණයට අහුණා කියන එක. Tamanගේ ග්‍රහණයට අහුණා කියන එක. ඒ සිතේ ග්‍රහණයට අහුනොත් ලෝක ග්‍රහණයට තමන්ගේ ග්‍රහණයට අහු වෙනවා. තමන්ගේ ලෝක ග්‍රහණයට අහුණා කියන්නේ මාර්ග ග්‍රහණයට අහු වෙනවා. ඕක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒක ඇතුලේ තමයි කොටු වෙලා තියෙන්නේ. ඒක ඇතුලේ තමයි මුලාවටපත් වෙලා තියෙන්නේ. ඒ මුලාව තමයි සිඳගන්න බැරිව අපි ලත වෙන්නේ. එනම් බුදුරජාණන් වහන්සේ අපිට පටිච්ච සමුප්පාද අවබෝධයේ විදිහට ධර්ම අවබෝධයේ විදිහට පංච උපාදානස්කන්ධ අවබෝධයේ විදිහට පෙන්වන්නෙම මෙන්න මේ ලෝකයේ පිළිබඳව අවබෝධය ඇති කරගන්න විදිහ. ලෝකයේ පිළිබඳ දැක්මටපත් වෙන විදිහ. ඒක තමයි ධර්ම අභිසමය කියලා කියන්නේ. ඒ ධර්මාභිසමය අපිට කරන්නට වෙන්නේ න්‍යාය ධර්මයක් ඔස්සේ. ඒ න්‍යාය ධර්මයට කියනවා අපි හේතුඵල න්‍යාය ධර්මය. මොකද්ද මේ හේතුඵල න්‍යාය ධර්මය? ඉමස්මින් සති ඉදන් හෝති. ඉමස්ස උපාදා ඉදන් උපජ්ජති. ඉමස්මින් අසති ඉදන්න හෝති. ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. මේ ඇති කල්හිම මේ වේ මේ උපදීමෙන් මේ උපදී. මේ නැති කල්හි මේ නොවේ මේ නූපදීමෙන් මේ නූපදී. එහෙනම් කොටින්ම ගත්ත බලන්නකෝ සිත ඇති කල්හිම ලෝකේ උපදී මම උපදී. විඥාන ඇති කල්හිම නාම රූප උපදී. විඥානේ නැති කල්ලි නාම රූප උපදින්නේ නැහැ. කොටින්ම කිව්වොත් බලන්න දෙපැත්තක් එකට සමපාත වෙලා යන්නේ. එකක් නැත්තම් එකක් නැහැ. එතකොට අපිට පැහැදිලි වෙනවා මෙහෙම. සිත නැත්තම් කොටින්ම කිව්වොත් මම උපදින්නෙත් නැහැ ලෝකෙ උපදින්නෙත් නැහැ. සිත කියන එක විඥාණයට අර්ථකථනය කරගත්තොත් මම සහ ලෝකය කියන එක නාම රූපයට අර්ථකථනය කරගත්තොත්
සිත නැති කල්ලි මම ලෝකේ කතා කරන්න බෑ. විඥානේ නැති කල්ලි නාම රූප කතා කරන්න බෑ වගේ. එහෙමනම් මොහොතකට හිතන්න මෙහෙම. අපි ජීවිතේ කුමන අත්දැකීම ලැබුවත් ලබන්නේ වර්තමානයේ තුල. වර්තමානයෙන් තොර කිසිම ජීවිත අත්දැකීමක් ඔබට ලබන්න බෑ. ඔබ කියයි නෑ මං අතීත අත්දැකීම් බොහෝමයක් ලබලා තියෙනවා. අනාගත අත්දැකීම් බොහෝමයක් මට ලබන්න තියෙනවා. අතීත අත්දැකීම් කොයිතරම් කොහොම බොහෝමයක් ලබලා තියෙනවා කිව්වත් ඒ සියලුම අතීත අත්දැකීම් ලබලා තියෙන්නේ මේ දැන් විඳිනවා වගේ මොහොතක. අනාගතේ කොපමණ අත්දැකීම් ලබනවා කිව්වත් ඒ අනාගත සියලුම අත්දැකීම් ලබන්නේ මේ දැන් විඳිනවා වගේ මොහොතක. එහෙම බැලුවොත් ඔබට පැහැදිලි වේවි අපි අත්දැකීමක් ලබනවා නම් ලබන්නේ වර්තමානයේ තුල. වර්තමානයෙන් තොර කිසිම විදිහක කොයියම් ආකාරයක හෝ කොයිම විදිහක හෝ දැන ගැනීමක් හඳුනා ගැනීමක් කරන්න පුළුවන් කමක් නැහැ. ඔබ අතීතය ගැන හිතුවත් අනාගතය ගැන හිතුවත් ඒ සියලු අතීත ආවර්ජන අනාගත දැක්මවල් ඇති කරගන්නේ වර්තමාන අත්දැකීමක් විදිහට. එහෙනම් බලන්න මේ දැන් සිතේ හට ගැනීම අතුරුදහන් වුණොත් නැති වුණොත් නතර වුණොත් ඔබට අතීතයේ ඉඳලා ජීවත් වෙච්ච මගේ ලෝකයේ අත්දැකීමත් අනාගතය ගැන පතපතා හිටපු මගේ ලෝකයේ අත්දැකීමත් අහවර වෙනවා. අහවර වෙනවා. ඔබ නිතරම වර්තමාන අත්දැකීම පැත්තක තියලා සාපේක්ෂ වාදයක් තුල ජීවත් වෙන අඥානවන්තයෙක්. පේනවා කියන සිද්ධියට ඔබ ගලපනවා මොකද්ද? ලෝක සම්මතයේ දීපු වටිනකම් නොවටිනාකම් ප්‍රඥප්ති නිගමන උපකල්පන අසවල් දේ මට පේනවා කියලා. අසවල් දේ කියන එකත් සිතින් මෙනෙහි කරන්නේ. මාවත් සිතින් මෙනෙහි කරන්නේ. එතකොට අපිට පැහැදිලි වෙනවා ලෝකේ සෑම දෙයක්ම සහ තමන් පිළිබඳව සියලු අත්දැකීමක්ම සිත මූලික කරගෙන මෙනෙහි කරන දෙයක් බව. සිත නැති කල්හි ඔබට මාව හෝ ලෝකයේ අත්දැකීම් කිසිවක් ලබන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මගේ අත්දැකීම් සහ ලෝකයේ අත්දැකීම් සියල්ලම ඔබට ලබන්න පුළුවන්කම තියෙන සිතේ පහළවීමත් එක්ක. මේක තමයි ඇත්ත. එතකොට ඔබ මෙහෙම කල්පනා කරන්නකෝ. තමන්ට තමන්ව හඳුන ගන්නටත් අනුන්ව හඳුන ගන්නටත් පුළුවන් ක්‍රමයක් තියෙනවානේ. අපි හිතමු මේ ඉන්නේ මගේ ආදරණීය අම්මා කියලා යම් කෙනෙක් හඳුන ගන්නවා. එතකොට අම්මා විච්ච දේ ඔබ බාහිරෙන් හඳුනගන්නේ. අම්මගේ ඇහැ, අම්මගේ කන, අම්මගේ නාසය, අම්මගේ දිව, අම්මගේ ශරීරය කියලා. නව බුද්ධ දේශනාවට අනුව ඇහැ කන නාසය දිව ශරීරය ආධ්‍යාත්මිකනේ. එතකොට ආධ්‍යාත්මික වූ ඇහැ කන නාසය දිව ශරීරය කෙසේද ඔබ බාහිරෙන් පනවන්නේ? එතකොට ඒ පනවා ගැනීමම ඔබ වැරදි අන්තයකටපත් වීමක්. දැන් හිතලා බලන්න එහෙමනම් ඔබට අම්මගේ නහය එළියෙන් පනවන්න පුළුවන් කමක් නැහැ. අම්මගේ ඇහැ අම්මගේ කන කියලා පැනවීමක් කරන්න පුළුවන් කමක් නැහැ.
අන්න ඒ නිසා හොඳට මතක තියාගත යුතුයි ඇහැ කන නාසය දිව ශරීරය අම්මගේවත් තාත්තගේවත් මගේවත් අරයාගේවත් මෙයාගේවත් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ කිසිම කලක කිසිම තැනකදී සලායතන කාගේද කියලා ඇහුවම සලායතන ඔයාගේ මෙයාගේ අරයාගේ කියලා උත්තර දීලා නැහැ. ප්‍රශ්නේ වැරදි. සලායතන හටගන්න හේතුව කුමක්ද ප්‍රත්‍ය කුමක්ද කියලා විමසන්න ඕන. නාම රූප පත්‍ය සලායතන. තොර නාම රූප ප්‍රත්‍ය කරගෙනයි සලායතන උපදින්නේ. මොකද්ද නාම රූප අත්දැකීම කියන්නේ මෙහෙනම්? විඥාණයෙන් මම සහ ලෝකය කියන අත්දැකීම ලබන තැනයි මොකක්ද තියෙන්නේද? සලායතන වල බිහිවීම තියෙන්නේ. පේනවා කියන අත්දැකීම තුලයි ඇහි උපදීම තියෙන්නේ. නේද? ඇහෙනවා කියන අත්දැකීම තුලයි කනේ ඉපදීම තියෙන්නේ. දැනෙනවා කියන අත්දැකීම තුලයි නාසයේ ඉපදීම තියෙන්නේ. ගන්ධයේ ඉපදීම තියෙන්නේ, දිවේ ඉපදීම තියෙන්නේ, කයේ ඉපදීම තියෙන්නේ. ඔබ ජීවත් වෙනවා කියලා හරියට කරන්නේ වතුර ඉරක් අඳිනවා වගේ වැඩක්. අපි වතුර ඉරක් ඇඳගෙන යනවා. අඳින වෙලාවට පේනවද නැද්ද ඇඳෙනවා කියලා? පේනවා. නමුත් කවදාකවත් හැරිලා බැලුවොත් වතුර ඉරක් ඇඳිලාම නැහැ. වතුර ඉරක් අඳින්නම බෑ. ඇඳිලත් නැහැ, අඳින්නත් බෑ, ඇඳෙන්නෙත් නැහැ. අන්න ඒ වගේ තමයි මම ලෝකේ ජීවත් වුණාය, දැමුත් ජීවත් වෙනවාය, අනාගතේට ජීවත් වෙනවාය කියන දැක්ම. මේ වෙලාවේ ඔබට තියෙනවා සිතේ අත්දැකීම ඇති කල්ලි නේද? විඥානේ හටගත්ත කල්ලි නාම රූප අත්දැකීම. නමුත් මේ වෙලාවෙන් පස්සේ නැවත ඒ වෙලාවට කවදාකවත් ගමන් කරන්න බෑ. ඔබ පුංචි කාලේ මෙහෙම ජීවත් වුණා කියලා දැන් මතක් කරයි. නමුත් මට අවුරුදු 10, 15, 4, 3, 2, 1 වයසට නැවත යන්න බෑ. අර වතුර ඉරක් ඇඳා වගේ. ඒ වෙලාවට තමන්ගේ ජීවිත පැවැත්ම පෙන්නනවා. දිය ඉර ඇඳෙනවා වගේ. දිය ඉරක් ඇඳ කියලා මතකයක් තියෙනවා වගේ දැන් ඔබට මම මෙහෙම ජීවත් වුණා කියලා මතකයක් තියෙනවා. කවදාකවත් ඒ ජීවත් වෙච්ච තැන ඇත්ත කරගෙන එතනට නැවත යන්න බෑ. ඕක තමයි ඇත්ත. නමුත් මේ ඇත්ත අපිට එකපාර හැමෝටම එකම විදිහට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. අවබෝධය නැති වෙන්න පුළුවන්. නමුත් අපි අවබෝධය පිණිස උත්සාහවන්ත විය යුතුයි. ඒ අවබෝධය පිණිස අපි වීර්යවන්ත විය යුතුයි. ඒ අවබෝධයට පත් වෙන්නට උපකාර වෙන විදිහට අපි කටයුතු කළ යුතුයි. ඒ අවබෝධයට පත් වෙන්නට කටයුතු කරන තැන, වීර්ය කරන තැන, උත්සාහය කරන තැන තමයි අපිට ධර්ම මාර්ගය එලි කරගන්නට වාග්ය වාසනාව ලැබෙන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ. අපි කියනවා අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක අවබෝධ කරන්න. එහෙම නැත්නම් දුක නැති කරන මාර්ගයක්. බුදුරජාණන් වහන්සේ දුක නැති කරන මාර්ගයක් පෙන්නලා නැහැ. ඒ අපි දුක නැති කරන මාර්ගයක් පෙන්වුවා කියලා කියන්නේ දුක ඇත්තයි කියලා හිතාගෙනනේ. නම බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ දුක ඇත්ත කියලාද අවිද්‍යාව නිසා දුක හට ගන්න බවද? දුකට හේතුව අවිද්‍යාව, මෝඩකම. මෝඩකම නිසා තමයි දුක ජීවිතේට එන්නේ. ඇයි? අපි හිතනවා මේ පේනවා කියන අත්දැකීම කාගේ කියලා. අපි හිතනවා පේනවා කියන අත්දැකීම මගේ කියලා, තමන්ගේ කියලා. ඒතර මේ පේනවා කියන අත්දැකීම මම කරගෙන, තමන් කරගෙන මොකද්ද මන් ලෝකේ ජීවත් වෙන කෙනෙක් පුජ්‍යලයක් විදියට හොවා දක්වගෙන තමයි අපි මොකක් කරන්නේ? මෙසේ වේවායි මෙසේ නොවේවායි කියා කැමැත්තක් ඇති කරගෙන තියෙන්නේ ආත්මීය හැඟීම.
නමුත් අනත්ත් ලක්ෂණ සූත්‍ර දේශනාව තුළ අපිට පැහැදිලිවම විග්‍රහ කරනවා අනත්ත් ලක්ෂණය තුළ මොකක්ද? මෙසේ වේවායි මෙසේ නොවේවායි කියා කැමැත්තෙන් ලද හැකි දෙයක් නොමැත්තේමය. මොකද මෙසේ වේවා මෙසේ නොවේවා කියලා කැමැත්තෙන් ලද හැකි දෙයක් තියෙන්න බෑ. මෙතන පුජ්‍යලයක් ඉන්නවා දෙයක් යමක් තියෙනවා නෙවෙයි නැත්තටම නිත්‍ය විදිහට. ඒ නිසා දැන් එහෙමනම් අපි කල්පනා කරගන්නට උවමනයි අපි නිතරම ලබන අත්දැකීම කෙනෙක් දෙයක් විදිහට පරිවර්තනය කරගත් දෘෂ්ටිය ඇතුළින්නේ. අපිට දිත්තේව දිත්තමත්තම් භවිස්සති සුතේව සුතමත්තම් භවිස්සති මුතේව මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති කියපු ධර්ම කාරණාව අමතක වෙලා තියෙනවා. අපි හිතන් ඉන්නේ කෙනෙක් ඉන්නවා දෙයක් දකින්නවා ඒ දේ දැකලා ඔන්න ඔහේ බලන් ඉන්නවා කියලා. නමුත් එහෙම නෙවෙයි. පෙනීම කියන දේ පෙනීම මාත්‍රයක් පමණයි. ඒක ආපු තැන යන තැන තිබුණු තැනක් පෙන්වන්න බෑ. මේ දැන් පේනවා කියන දේ මේ දැන් ඉක්මීලා අවසానයි. මේ දැන් පේනවා කියන දේ නැත්තම් ඔබට මායි ලෝකය කියලා පණවන්න බෑනේ. ඒක පණවා ගැනීමක්. එතකොට මේ පණවා ගැනීම පැත්තක තියලා බැලුවොත් පෙනීම පෙනීමක්. ඒක ආපු තැනක් තිබුණු තැනක් යන තැනක් පණවන්න බෑ. නිට්ටිය නෑ. ඒක අනිත්‍යයි. ඒක ස්ථිර නෑ. ඒක අස්ථිරයි. ඒ නිට්ටිය නොවන අනිත්‍ය වූ ස්ථිර නොවන අස්ථිර වූ ධර්මතාවය අපි නිට්ටිය ස්ථිර ආත්ම විදිහට දාගන්න. නේද? එහෙනම් අනාත්මය කියන එක අපිට පැත්තකට ගිහිල්ලා ආත්ම වූ දෘෂ්ටියක බැහැගෙන. අපි කොයිතරම් නැති දෙයක් පැතුවට වැඩක් නෑ ඇති බවට අරගෙන. ඇයි? සිත ඇති කල්ලිම හටගත්ත නාම රූප විඥාන අත්දැකීමක් හැර. නාම රූප අත්දැකීමක් නෙවෙයි විඥාන ඇති කල්ලි හටගත්. ඒක යමක් දෙයක් කෙනෙක් වශයෙන් පනවාගත්ත මෝඩකම තියනවා මිසක් ඒක ඇතුලේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පතනවා මිසක් ඒක එසේ මෙසේ පතන්න බැරි දෙයක් නේ. පතන්න බැරි දේ පැතීමම මෝඩකම. ඒකම තමයි දුක. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කරන්නේ දුක නැති කරන්නට නෙවෙයි අවිද්‍යාව දුරු කරන්න. ඇයි? අවිද්‍යාව තියෙනකන් දුක එනවා. මෝඩකම තියෙනකම් දුක තියෙනවා. මෝඩකම නැති විච්ච දවසක දුක පණවන්න බෑ. දුක ඉක්ම යනවා. එහෙනම් පුජ්‍යලයා විදියට පණව ගත්තේම මොකද්ද? දුක. අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව දුරු විච්ච තැනක දුක දුර වෙනවා. දුක සකස් වෙන්නෙම නෑ. දුක කියන්නේ මෝඩකම නිසා සකස් වෙන දෙයක්. දුක කියන්නේ අඥානවන්තකම නිසා සකස් වෙන දෙයක්. දුක කියන්නේ ප්‍රඥාව නොමැතිකම නිසාම සකස් වෙන දෙයක්. එහෙනම් අඥානවන්තකම නිසා ප්‍රඥාව නොමැතිකම නිසා මෝඩකම නිසා සකස් වෙන දුක ඇත්තක් කරගෙන ඒ තියෙන දුක නැති කරගන්නට පිහිටක් අපි බුද්ධ ශාසනයෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒක මෝඩකමක්. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේම ජීවිත තුල තියෙන දුක නැති කරගෙන සත්වයා සුවපත් කරන්නට නම් නොවේ. මොකද්ද? දුක්ඛ නිරෝධය කියලා කියන්නේ කොටින්ම කිව්වොත් පංච උපාදානස්කන්ධයේ නිරෝධය. නේද? පංච උපාදානස්කන්ධයෙන් හට ගැනීම. අර පංච උපාදානස්කන්ධයේ හට ගැනීම නැත්තම් පුජ්‍යලයේ සත්වයක් විදිහට අර්ථකථනයක් කරගන්න පුළුවන්කම තියෙයිද? බෑ. එහෙනම් පංච උපාදානස්කන්ධයේ හට ගැනීම පුජ්‍යලයක් විදිහට දරාගෙන ඒක ඇත්ත කරගෙන ඉන්නවා කියන්නේ ඒකට කියන අවිද්‍යාව. අවිද්‍යාව තියෙනකන් දුක තියෙනවානේ. එහෙනම් අවිද්‍යාව තියෙනකන් දුක තියෙනවා.
අවිද්‍යාව ඇතුලේ දුක ඇත්ත කරගෙන ඇත්ත කරගත්ත දුක නැති කරන්නට යන්නේක අවිද්‍යාවම නැද්ද? ඒක අවිද්‍යාව. ඒක අඥානවන්තකම, ඒක මෝඩකම. ඒ නිසා අපි මතක තියාගත යුතුයි ඒ මෝඩකම උදෙසා නෙවෙයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. මේ ධර්මයේ කාටද? මේක ප්‍රඥාවන්තයාට. දැන් අඥානවන්තකම දුරු කරගෙන ප්‍රඥාව පහළ වීමටයි ධර්මය. එතකොට හිතෙන්න පුළුවන් ප්‍රඥාවන්තයා කවුද? ප්‍රඥාවන්තයා කවුද? කෙනෙක් ඉන්නව නේද කියලා හිතෙන්න පුළුවන්. නමුත් අපි මතක තියාගන්න ඕන ඒ තර්කයේ එන්නෙම මෝඩකම නිසා. ඒකට වෙනම බෙහෙතක් නැහැ. ඒකට තියෙන එකම බෙහෙත පටිසම්පාද අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒ අවබෝධයෙන් තොර අපිට කවදාකවත් මොකද්ද? ධර්මය අවබෝධ කරන්න බෑ. ධර්ම අභිසමයටපත් වෙන්නට පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපිට දැන් පැහැදිලි වෙනවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ දුක නැති කරන්නද අවිද්‍යාව දුරු කරන්නද? අවිද්‍යාව දුරු කරන්න. දුක කියන එක ඇත්තක්ද අවිද්‍යාව නිසා හටගන්න දෙයක්ද? අවිද්‍යාව නිසා හටගන්න දෙයක්. දුක කියන්නේ කාගේවත් එකක්ද? නෑ. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන හටගන්න එකක්. එහෙනම් අවිද්‍යාව දුරු වෙනකොට දුක නැති වෙනවා මිසක පුජ්‍යලයාගේ දුක නැති වෙනවද? පුජ්‍යලයාගේ දුක නැති කරන්න බෑ. ලෝක සත්වයා අවිද්‍යාව ඇතුලේ තමයි මොකද්ද කරන්නේ? පුජ්‍යල දුක නැති කරන්න හදන්නේ. පුජ්‍යල දුක නැති කරන්නට මේ හැමෝම උත්සාහවන්ත වෙන්නේ. නේද? විවාහ වෙන්නේ ඇයි? පුජ්‍යලයාගේ දුක නැති කරන්න. නේ? වින්දනය ලබන්න. රැකියාව කරන්නේ ඇයි? පංචකාම සම්පත්තිය භුක්ති විඳින්නේ ඇයි මොකටද? පුජ්‍යලයාගේ දුක නැති කරන්න. නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ පුජ්‍යලයාගේ දුක නැති කිරීම පිණිස නොවේ. මොකද්ද? පුජ්‍යලයා අවබෝධ කර ගැනීම පිණිස, දුකේ නොහට ගැනීම පිණිස. එහෙම නැතුව දුක නැති කර ගැනීම පිණිස නෙවෙයි. දුකේ හට ගැනීමට හේතුව මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව දුරු වෙච්ච තැන දුක හට ගන්න තිබුණු හේතු ඉවර වෙනවා. අන්න ඒකට කියනවා භාග්‍යතුන් වහන්සේ අන්තවලට පැමිණෙන්නේ නැතුව මැදුම් පිළිවෙතින් ධර්මයේ දේශනා කරනවා. මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්මයේ දේශනා කරනවා. මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්ම මාර්ගය පෙන්වා වදාරනවා. ඔන්න අපිට එතකොට මනාව පැහැදිලි වෙනවා මේක සම්පූර්ණයෙන්ම ලෝකේ කෙනෙක් ජීවත් වෙනවා කියන එකම මොකද්ද? අවිද්‍යාව. ලෝකේ කෙනෙක් ජීවත් වෙනවා කියන එකම මෝඩකම. ඒ ජීවත් වෙන කෙනා දුක් විඳිනවා කියන එකම මෝඩකම. ඇයි බුදුරජාණන් වහන්සේගෙන් කවුරු හරි ඇහුවොත් දුක තමා විසින් කරලාද කියලා බුදුරජාණන් වහන්සේ දෙන්න උත්තරේ මොකක්ද? නෑ කෙසේ නොවේ. දුක අනුන් විසින් කළාද? නෑ කෙසේ නොවේ. එහෙමනම් දුක ඉබේ හටගෙනද? නෑ කෙහෙමත් නෙවෙයි. එහෙනම් දුකක් නැද්ද? දුකක් තියෙනවා. දුකට හේතුව මොකද්ද? අවිද්‍යාව. අන්න බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදේ මූලික කරගෙන පෙන්නනවා දුකට හේතුව අවිද්‍යාව. කවුරුත් කරලා නෙවෙයි, කාගේවත් නෙවෙයි. ඒ අවිද්‍යාවේම නිරවශේෂ විරාග නිරෝධයෙන් දුක්ඛ නිරෝධය පනවනවා. දුක්ඛ නිරෝධය පනවනවා. මේක තමයි බුද්ධ දේශනාව. මේක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය. මේක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාව. එතකොට ඒ ප්‍රතිපදාවෙන් තොර වෙලා අපි මොන එක එක දේවල් කළත් අපිට බුදුදහම අවබෝධ කරන්න බෑ. නේද? එහෙනම් ධර්ම අවබෝධයේ පිණිස මොනවා කළත් වැඩක් නැහැ. අවිද්‍යාව දුරු කරගන්න මාර්ගයක් නැතුව. අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ නැතුව. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ
පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්නේ. පංච උපාදානස්කන්ධය අවබෝධ වෙන්නේ නැහැ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ අවබෝධයෙන් තොරව. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අවබෝධ වෙනකොට තේරෙනවා මොකද්ද? මන් ලෝකේ ජීවත් වෙනව නෙවෙයි. තියෙන ලෝකෙක මං ජීවත් වෙලා මැරිලා යනවා නෙවෙයි. ලෝකයේ පිළිබඳ තමන් පිළිබඳව සියල්ල විඥාන නාම රූප අධ්‍යක්ීමක් බව. සිතේ ග්‍රහණයට අහු වෙලා නතු වෙලා මැදි වෙලා සිටින බව තේරුම් යනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මාර්ග ප්‍රතිපදාව බවට පත් වෙන්නේ. ඒතර මේ මාර්ගයෙන් තොර මේ ප්‍රතිපදාවෙන් තොර අන්‍ය වූ මාර්ගයක් ප්‍රතිපදාවක් තියෙන්න පුළුවන් කමක් නැහැ බුද්ධ දේශනාව තුළ. ඒකට අපි කියනවා එමනම් පටිච්ච සමුප්පාද අවබෝධය. හේතුඵල න්‍යායික අවබෝධය. දැන් අපි හිතමුකෝ කෙනෙකුට පේනවා යම් කිසි සත්වයක් මොකක් කරනවද? රෝගාතුර වෙලා, ලෙඩ වෙලා, බොහෝම වේදනාවෙන් යුක්තව මරණ මංචක මොහොත තුලටපත් වෙලා මරණය තුල වැතිරිලා කෙඳිරි ගාමින් අඬනවා දුක් වෙනවා. මේක දිහා බලලා අපි මොකද්ද කරන්නේ? ආම් බලන්නකො දුක. පුදුම දුකක් නෙමේ සත්‍ය විඳින්නේ. නේද? පුදුම දුකක් නෙමේ සත්‍ය විඳින්නේ කියලා අපි කියනවා. අපි හිත මේ සත්‍යයේ පැත්තෙන් ගමු. දුක් විඳින කෙනාගේ පැත්තෙන්. මේ දුක් විඳින කෙනාගේ පැත්තෙන් ගත්තට පස්සේ එයාට මේක දැනෙන්නේ කොහෙටද? සිතට. දැන් අපිට කවදාකවත් ඒ දුක් විඳින කෙනා දිහා බලලා අපේ හිතට දුක එනවද? ඒ කෙනාගේ ලෙඩවීමේ දුක අපිට විඳින්න පුළුවන්. ඒ කෙනාගේ මරණ දුක අපිට විඳින්න පුළුවන්. ඒ කෙනාගේ රෝගයේ දුක අපිට විඳින්න පුළුවන්. ඒක අපි දිකී ගන්න අර්ථකථනයක් විතරයි. නමුත් ඒ කෙනාගේ පැත්තෙන් ගත්තොත් මොකක්ද තියෙන්නේ? ඒ වෙලාවේ සිතට දැනෙන්න මොකද්ද? සිතේ අත්දැකීමක් ලැබෙනවා. මොකද්ද? මට මෙහෙම වේදනාවක් එනවා. ඒ සිතේ අත්දැකීම නැත්තම් එයාට මම සහ ලෝකේ හම්බ වෙන්නේ නැහැ. සිතේ අත්දැකීම නැත්තම් මම සහ ලෝකේ හම්බ වෙන්නේ නැහැ. එහෙනම් බලන්නකෝ. ඒ පුජ්‍යලේ දුක් විඳින විදිහට අපිට හම්බෙලා තියෙන්නේ මොකද්ද? විඥානයේ නාම රූප අත්දැකීම. යාගේ පැත්තෙන් ගත්තොත් විඥානයේ නාම රූප අත්දැකීම තමයි දුක වෙලා තියෙන ලෝකේ වෙලා තියෙන්නේ. ඉතින් මේක අපිට සරලව පුංචි දේශනාවක් ඇතුළේ විග්‍රහ කරලා අවසන් කරගෙන අවබෝධයටපත් වෙන්න බැරි වෙයි. එතකොට ඒ අවබෝධයේ පිණිස අපි මොකද්ද කරන්න ඕන? නැවත නැවත ධර්මයේ ශ්‍රවණය කළා. ධර්මයේ සාකච්ඡා කළා. ධර්මයේ මෙනෙහි කළා. පවතින ප්‍රශ්න ගැටලු निराකරණය කරගෙන විවෘත මනසකින් යුක්තව ධර්ම ගවේෂණය තුළ නිරත වෙන්න ඕන. ධර්ම ගවේෂණය සිද්ධ කරන්නට උවමනයි. ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕන අපිට පේන්නේ කාලයක් තිස්සේ එක දිගට එක්තැන් වෙලා දුක් විඳින කෙනෙක් වනේ. නේ? ඒතර මේ වෙලාවේ ලබන සිතේ අත්දැකීම තුල අපි ගත්තොත් එතන අපිට අපේ පැත්තෙන් ගත්ත රෝගියාව පේනවද? පේනවා. ඒතර පේනවා කියන සිතෙන් තොරව අපිට ඒ නාම රූප අත්දැකීම ලබන්න පුළුවන්ද? මට රෝගියා පේනවා කියන අත්දැකීම බෑ. එහෙනම් ඒ සකස් වෙච්ච හිත නිට්ටියද අනිත්‍යද? ඒ සකස් වෙච්ච හිත අනිත්‍යයි. ඒක ආපු තැනක්, තිබුණු තැනක්, යන තැනක් පෙන්වන්න බෑ. ඒ නිසා අපි බලන්න ඕන ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අනිත්‍ය මිසක රෝගියාගේ අනිත්‍ය නෙවෙයි. අපිට බලන්න කියපු දේ පැත්තක තියලා අපි මොකද්ද කරන්නේ? පංච උපාදානස්කන්ධයේ ග්‍රහණයට අහුවෙලා ඒක ඇතුලේ අනිත්‍යයක් බලනවා. ඕක තමයි අපිට පවතින මුලාව.
ඒක තමයි මුලාසහගත ස්වභාවය. ඉතින් මේ මුලාසහගත ස්වභාවය බිඳ ගන්නට නම් අපි මොකද්ද කරන්න ඕන? නිතරම පච්චුප්පන්නංච යේ ධම්මං තත්ත තත් විපස්සති. පච්චුප්පන්නේ කියන්නේ අත්දැකීම ලබන මොහොත. ඒ වෙලාවේ විඥාන නාම රූපේ සකස් වීම පිළිබඳ ඇත්තනුවණින් දකින්න. ඉතින් අන්න එතකොට පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධය ලැබේවි. ඒ අවබෝධය ඇති කර ගැනීම පිණිසම අපි අද දවසේ සාකච්ඡා කරන්නට යෙදුණු ධර්ම කාරණාවන් හේතු වේවා, උපකාර වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. විශේෂයෙන්ම අද දවසේ ප්‍රඥා නාලිකාව තුළින් ධර්ම දානමේ පින්කම සිදු කිරීම උදෙසා බැතිබර සදැහැති දායකත්වයේ සිද්ධ කරනු ලැබුවේ බී.එෆ්. පෙරේරා මහතා විසින් එතුමාට උතුම් ධර්ම අභිසමයේ පිණසම හේතු වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. ඒ වගේම ධර්ම දේශනාවේ කුසලානිසංස බලයෙන් මැයි මාස 5 වෙනි දිනට 86 වෙනි ජන්මදිනයේ යෙදුණු බී.එෆ්. පෙරේරා මහතාටත් බිරිඳ වන කේ.කේ. චාලට් මහත්මියටත් කායික මානසික සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා, සංසාරගත අකුසල කර්ම දුරු වේවා, වහවහාම ධර්ම අවබෝධය කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වාසනාවක් බවටම පත්වෙත්වා කියන ආශිර්වාදය සිදු කරනවා. දෙදෙනාගෙන් මව් පාර්ශවල මියගිය සියලුම ඥාතීන්ටද පිය පාර්ශවල මියගිය සියලුම ඥාතීන්ටද මියගිය සහෝදර සහෝදරියන්ටද මේ ධර්ම දානයේ කුසලයෙන් උතුම් ධර්මාභිසමයම වෙත්වා, භවගාමී ජීවිතයේ සුවපත් වේවා, නිවනෙන් සැනසීම පිණිසම හේතු උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. ඒ වගේම මැයි මාස 7 වෙනි දිනට 16 වන ජන්මදිනයේ යෙදෙන මින්සදී මුණසිංහ මිනිවිරියටත් 18 වෙනි ජන්මදිනයේ යෙදෙන සස්මිතා පෙනාන්දු මිනිවිරියටත් කායික මානසික සුවපත් භාවය ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා. දෙදෙනාගේම අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. මේ ජීවිතය තුළම උතුම් ධර්මාභිසමයේ පිණසම ප්‍රඥායස පහළ වෙත්වා කියන ප්‍රාර්ථනාව යත්තන් විසින් සිද්ධ කරනවා. ඒ වගේම ඉන්දිකා සජීවනී පෙරේරා දියණියට කායික මානසික සුවපත් භාවය ලැබේවා, දීර්ඝායුෂ වේවා. සියලු දෝෂයන් දුරු වී, සංසාරගත අකුසලයන් දුරු වී, යහපත පිණිස ධර්මාභිසමයේ පිණිස හේතු වෙත්වා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. හැම දිනාටම උතුම් ධර්මාභිසමයේ පිණිසම හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. යහපතක්ම වෙත්වා. මෝහක්ඛයෝ නිබ්බානං